ශනිදාවේ. අයිබෝන සංග. අවශ්‍ය බොහෝ වේවා 8යි 8. අද දවසේ අපේ මුණ ගැහිම සතියකට පස්සේ නේද? සතියකට පස්සේ බොහොම උණුසුම් සැනසුම් විවිධ අයට විවිධ විදිහේ හැඟීම් දැනෙන මැතිවරණයකින් පස්සේ අපි හමු වෙන්නේ මේ මැතිවරණය කියන එකත් එක්කම එන්නේ මේ හැමෝගෙම ඔය දේශපාලනය කරන අයගේ අවසාන ඉලක්කය ප්‍රාර්ථනාව තමයි තරංග දියවන්නාව තරණය කිරීම. දියවන්නාව තරණය. එතකොට මේ දියවන්නාවේ තියෙන කාර්යභාරය දියවන්නාවේ තියෙන සම්ප්‍රදායන් මේවා අපි හිතනට වැඩිය හුඟක් වෙනස්. සමහර වෙලාවට හවස 6න් පස්සේ පාර්ලිමේන්තු පැවැත්වෙනවා නම් අපිට දන්නේ නැතුව හුඟක් අය දන්නේ නැති වෙන්න පුළුවන් එක විදුලි බබුලක් දැල් වෙනවා. මේකෙන් කියවෙන්නේ පාර්ලිමේන්තුවේ කණ්ඩායම රැස්වීමක ඉන්නේ කියන කාරණාව. හැබැයි මේවා අපි දන්නවා. මෙවැනි නොදන්න හුඟක් දේවල් වගේම මහ විශාල කාර්යභාරයක් තියෙනවා මේක යට. අපි අර හංස ගමනේදී දකින්නේ හංසයා බොහොම සීරුවට යනවා වගේනේ. හැබැයි හංසයා යටින් ලොකු කාර්යභාරයක් කරනවා. ඒ වගේම තමයි මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයත් විශාල කාර්යභාරයක් කරනවා. ඒක හරිම බාහිර කාර්යභාරයක්. හෙට පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕන කියලා හදිසියෙ කිව්වත් අද ඒ අය ලෑස්ති. ඒ දැවැන්ත කාර්යභාරයත් එක්ක ඒ ජයයත් එක්ක තමයි පාර්ලිමේන්තුව මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මක වීම පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම්. ඒ සඳහා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. මම අර විරාමයට පෙර ආතුව සිහිපත් කළා වගේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්තුමා සහ කාර්ය මණ්ඩල ප්‍රධානීතුමා විදිහට කටයුතු කරන එතුමන් නීල් පරාක්‍රම ඉදවලතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් අසංක බොහෝ වේවා. අපි කැමතියි ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න දැන් මේ අභිනවයෙන් අපිට මුණ ගැහෙන පාර්ලිමේන්තුවට කොහොමද සූදානම? සාමාන්‍යයෙන් අපි දකිනවා උත්සවාකාරයෙන් පසුගිය කාල සීමාවලදී සිද්ධ වුණා. මේවර කොහොමද ඒ සඳහා සූදානම මේ COVID-19 තත්ත්වයත් එක්ක? මොකද පිහිටවන්න යන ආණ්ඩුව බහුතරයක් අරගෙන තියෙනවා. 77න් පස්සේ විශේෂයෙන්ම මේ ඡන්ද ක්‍රමයේ යටතේ ලබාගත්ත වැඩිම ආසන සංඛ්‍යාව. එතකොට අනිවාර්යෙන් උත්සවශ්‍රීය බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ජනතාවගේ පැත්තෙනුත් බලාපොරොත්තු වෙනවා. කොහොමද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පැත්තෙන් මේකට සූදානම? ඔව්. ඔවසක් කොහොමද පාර්ලිමේන්තුව විසිරුවා හැරියට 8වෙනි පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ මාර්තු මාසේ 2 වෙනිදා. ඊට පස්සේ ඇත්තටම අපේ පාර්ලිමේන්තුව රැස් වෙන්න තිබ්බේ මැයි මාසේ 14 වෙනිදා. නමුත් පැවති මේ කොවිඩ් වසංගත තත්ත්වය කියන්නේ ලංකාවට පමණක් නෙවෙයි ලෝකයට බලපාපු තත්ත්වය නිසා මේ මැතිවරණය කල් ගියා. දැන් අපි පාර්ලිමේන්තුව 9 වෙනි පාර්ලිමේන්තුව මහ ඡන්දෙන් පසුව අගෝස්තු මාසේ 20 වෙනි දින ආරම්භ කිරීමට දැන් කටයුතු සංවිධානය කරලා තියෙනවා. දැන් මේ වෙනකොට පාර්ලිමේන්තුව 20 වෙනි දිනට රැස් වෙන බවට අවශ්‍ය ප්‍රකාශනය අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරලා තියෙනවා. නමුත් තවම මේ වෙනකන් ඒ වෙලාව තාම අපට දැනුවත් වෙලා නැහැ. කෙසේ වෙතත් ඔබ කිව්වා වගේ අපේ සූදානම් වීම එතන පාර්ලිමේන්තුවක් දීර්ඝ නිවාඩුවක් පාර්ලිමේන්තුවට ලැබුණා. මොකද පාර්ලිමේන්තුවක් සාමාන්‍යයෙන් මාස 3ක කාලයක් ඇතුළතදී අලුත් පාර්ලිමේන්තුවක් රැස් වෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඒක මාස 5කට අධික කාලයකින් පස්සේ තමයි මේ ප්‍රථම රැස්වීම සිද්ධ වෙන්නේ. ඉතින් අපේ පැත්තෙන් අපේ සියලු කටයුතු සම්බන්ධයෙන් සූදානම් වෙලා ඉන්නේ සම්පාදනය කරගෙන ඉන්නේ. නමුත් මේ අවස්ථාවේදී අර ඔබ කිව්වා වගේ වෙනදා වගේ නෙමෙයි. මොකද්ද මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එහෙම නැත්නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමට සිද්ධ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි දැන් එදිනදා කටයුතු වලදීත් අපි මාර්ගෝපදේශයන් පිළිපදිනවා සෑම කාර්යාලයකම වගේ. ඒ తত্ত্বය පාර්ලිමේන්තුවටත් සුවිශේෂයි. පාර්ලිමේන්තුව සඳහා වූ වෙනත් මාර්ගෝපදේශයක් අපට දැන්ට නිකුත් කරලා තියෙනවා. ඒ මාර්ගෝපදේශයෙන් මත තමයි පාර්ලිමේන්තුව රැස් වෙන්න නියමිත වෙන්නේ. ඉතින් ඔබතුමා කිව්වා වගේ උත්සවාකාරයෙන් පාර්ලිමේන්තුවක් රැස් වෙනවද නැද්ද කියන එකට වඩා ඇත්තටම පාර්ලිමේන්තුවේ ප්‍රථම කටයුත්ත වෙන්නේ 20 වෙනිදා වෙනකොට 20 වෙනිදා උදේ 9ට වෙන්න පුළුවන් හැන්ද 1ට වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ප්‍රථම කටයුත්ත වෙන්නේ පාර්ලිමේන්තුව සඳහා දැන් කතානායක කෙනෙක් නැහැනේ. කතානායකතුමා තෝරාපත් කර ගැනීමේ රාජකාරිය තමයි නිරත වෙන්න ඕන ප්‍රථම අවස්ථාව. ඒක මහා ලේකම්වරයාගේ මූලිකත්වය තමයි සිද්ධ වෙන්නේ. ඔව් ඒකේ විශේෂත්වය තියෙන්නේ ඇත්තටම පාර්ලිමේන්තුවේ ප්‍රථම රාජකාරිය වෙන්නේ පාර්ලිමේන්තුව අපි ගණ පූර්ණ සීනුව නාද කිරීමෙන් පසුව ආරම්භ කරනවා. එතකොට සාමාන්‍ය ආකාරයට වේත්‍රධාරීතුමා විසින් වේත්‍ර ගැලලා තැන්පත් කරනවා. හැබැයි ඒ තැන්පත් කරන්නේ එතන මට්ටම් දෙකක් තියෙනවා. පහළ මට්ටමේ තමයි වේත්‍රය තැන්පත් කරන්නේ. ඉන්පසුව මහලේකම්තුමා විසින්
පාර්ලිමේන්තුවේ කැඳවීමේ නියෝගය වෙනත ප්‍රකාශනය ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ප්‍රකාශනය තුලින් ප්‍රකාශය පත් කරලා ඒ තුලින් පාර්ලිමේන්තුව කැඳවනවා. ඉන්පසුව එතුමා විසින් ප්‍රථම රාජකාරිය ලෙස පාර්ලිමේන්තුව සඳහා අනවවැනි පාර්ලිමේන්තුව සඳහා එහෙම නැත්නම් අභිනව පාර්ලිමේන්තුව සඳහා කතානායක කෙනෙක් තෝරාපත් කර ගැනීමට සභාවට දැනුම් දෙනවා. එතකොට තමයි සභාව විසින් කතානායක කෙනෙක්ව තෝරාපත් කර ගැනීම සිදු කරන්නේ. ඔය විදිහට අභිනව පාර්ලිමේන්තුව රැස්වීම පිළිබඳව අපි කතා බහ කරනකොට දැන් මෙවර ආරාධිතයන් ආරාධනා කිරීම දැන් අලුතෙන්ම පිරිසක් එන නිසා මේ අවස්ථාවේදී පවුලේ අයට කොහොමද ආරාධනා කිරීමක් සිද්ධ වෙනවද? මෙන්න මේ කාරණාවට පිළිබඳව දැන් ඔබතුමා දැනුවත් කරලාද තියෙන්නේ? ඔව් මේ කාරණා සම්බන්ධිනතර මම කලින් කිව්වා වගේ අපිට දැන් සෞඛ්‍ය මාර්ග උපදේශයක් තියෙනවා. ඒතර මේ සෞඛ්‍ය මාර්ග උපදේශයට අනුවම තමයි අපි සියලුම කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ නිසා දැන් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යා යුතු නිසා පාර්ලිමේන්තුවේ ගැලරියේ තියෙන ආසන 600කට ආසන සංඛ්‍යාවක්. සියලුම ගැලරිස් 4ක් තියෙනවා දැකලා ඇති. ඒ 4 තියෙන්නේ ආසන 600කට ආසන සංඛ්‍යාව. නමුත් මේ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය නිසා අපිට හැකියාව තියෙන්නේ ආසන 300ක් පමණයි ප්‍රයෝජනයට ගන්න. ඉතින් එතකොට අපි අනිවාර්යයෙන්ම අලුතින් පත් වෙලා යන එහෙම නැත්නම් 225 මන්ත්‍රීවරුන් 225 දෙනාගේ එක් අයෙකුට අපි අවස්ථාවක් ලබා දිය යුතුයි. එයා බිරිඳ වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, මව වෙන්න පුළුවන් කාට හරි එක් අයෙකුට අපි අවස්ථාවක්. මීට පෙර අවස්ථාවේ දෙදෙනෙකුට වගේ. ඔව්. ඒ කියන්නේ කොහොමත් අසංඛ්‍ය දැන් පාර්ලිමේන්තුවේ ආසන තියෙන 600. ගැලරි 600. ඒ 600ට සීමා විය යුතුයි. එතකොට අපි ඒක නිසා මේවර අපි බලාපොරොත්තු වෙන්නේ එක් മന്ത്രിවරයෙකුට එක් ආරාධිතයෙකු පමණක් කැඳවීමට අවස්ථාව ලබා දීම අනිකුත් ආරාධිතයන් සියල්ලක්ම අපි සීමා කරනවා. තානාපතිවරුන්ට එහෙම කොහොමද මේ වර? තානාපතිවරුන්ට ඔය ප්‍රථම රැස්වීමේදී කියන කතානායකතුමා තෝරාපත් කර ගැනීමේ අවස්ථාවට සාමාන්‍යයෙන් ආරාධනා කරන්නේ නැහැ. නමුත් උත්සවාකාරයකින් ආරම්භ කිරීමක් සිදු වුණොත් ඒ අවස්ථාවේදී එම අවස්ථාව සඳහා තානාපතිවරුන්ට සහ විනිශ්චයකාරුන් ගැන අපේ තේරාවලියක් තියෙන ඒ කට්ටියට අපි ආරාධනා කරනවා. මේ සැරේදී අපිට සමහරක් විට යම් සීමාවන්ට යටත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් පාර්ලිමේන්තුව බොහොම උත්තරීතර තැන අපේ රට ආරක්ෂා කරන තැන. එතකොට මෙතනට සමහර නීතිමය දේවල් බලපාන්නේ නැද්ද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. දැන් මුළු රටම ලෝකෙම කොවිඩ් වසංගතයත් එක්ක සීමාවන් පනවද්දී පාර්ලිමේන්තුවට නැද්ද? ඇත්තටම කාරක සභා රැස්වීම වගේ දේවල් වෙන ස්ථානවල ඉඳලා පවත්වන්න අවශ්‍ය කරන තාක්ෂණය උපයෝගී කරගෙන මේ දේවල් සූදානම් කරලා තියෙන්නේ. මොකද COVID-19 එහෙම නැත්නම් නව කොරෝනා වෛරසය අවසන්ව ගියත් ඉදිරියේදී මේ වගේ තවත් අභියෝග ඇති වෙන්න පුළුවන් නේ ලෝක තත්ත්වය බැලුවහම. දැන් ඒ වගේ දෙයකට කොහොමද පාර්ලිමේන්තුව තුල සූදානම් එදා මේ 80 දශකයේ ආරම්භ කරපු පාර්ලිමේන්තුව අද ගොඩනැගිල්ල හැමම තිබුණාට මේක ඇතුලේ තියෙන බොහෝ තාක්ෂණික මෙබලම් අලුත් වෙලා තියෙනවා. ඔව් ඇත්තට පාර්ලිමේන්තුව සෑම අතිකින්ම සන්නද්ධයි කිව්වොත් ඒක නිවැරදි. මොකද අපිට මේ හැම තාක්ෂණයක්ම පාර්ලිමේන්තුවේ තියෙනවා. දැන් ඔබතුමා කිව්වා වගේ අපිට දැන් මේ දුර සිට කමිටු අවස්ථාවක් එහෙම නැත්නම් virtual committees කියන එක. ඒ සංකල්පෙට virtual parliament කියන සංකල්පයට මම හිතන්නේ අපිට යන්න හැකියාවක් ටිකක් අඩුයි. නමුත් ඒකත් කරන්න බැරි කමක් නැහැ. නමුත් virtual committees ඒ කියන්නේ දුරස්ත සිට කමිටු අවස්ථාවක් පවත්වාගෙන යෑමේ හැකියාව අපිට තියෙනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් අප සතුව තියෙනවා. නමුත් මේ සියල්ලක්ම සිදුවන්නේ අසංග මේ පාර්ලිමේන්තුව පටන් ගත්තන් පස්සේ පාර්ලිමේන්තුවේ මේ සඳහා අපට අවශ්‍ය වෙනවා අනුමැතිය. ඒ වගේම දැනට තියෙන ස්ථාවර නියෝග සහ සමහරට පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනතේ සමහර විධිවිධානයන් සංශෝධනයක් කිරීමට එහෙම නැත්නම් අලුතෙන් එකතු කිරීමට සිදු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ අහලා ඇති ස්ථාවර නියෝග අත්හිටුණා කියලා. ඒතර ඒ අත්හිටීමක් කරන්නත් පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕනේ. ඒතර මේ සියල්ලක්ම සිදුවන්නේ පාර්ලිමේන්තුව රැස් වුණාන් පස්සේ. හැබැයි අර මම කලින් කිව්වා වගේ අපිට මේ සියලු දේ කිරීමේ හැකියාව තියෙනවා. එතන පහුගිය කාල සීමාවේ දැන් අපි මාස 2-3ක් විතර පාර්ලිමේන්තුවේ දැන් කොවිඩ් වසංගතයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ අපේ සේවක මණ්ඩලය පැමිණියා. ඒ පාර්ලිමේන්තුව රැස් නොවුණත් සේවක මණ්ඩලය වැඩ කරනවා පැමිණියා. ඒ අවස්ථාවේදී අපි ඔය සෑම දෙයක්ම අත්හදා බැලුවා. ඒ කියන්නේ ඔයා ඔබ කිව්වා වගේ
මේ අපි මේ දුරස්ත කමිටු අවස්ථාවක වර්චුවල් කමිටියක් අපි අත්හදා බැලුවා. ඒ කියන්නේ අපි අපේ සේවකයෝ දලා ඒක ඉතාමත් සාර්ථකව කරගැනීමේ හැකියාව තියෙනවා. සමා වෙලා අපි වෙලාව චුට්ටක් බලමු. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් කාර්ය මණ්ඩල ප්‍රධානී විදිහට දැන් පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ කාර්ය මණ්ඩලයේ සංයුතිය කොයි විදිහට සැකසීලා තියෙන්නේ? කොච්චර ප්‍රමාණයක කණ්ඩායමක් ඉන්නවද? ඒ අය කොහොමද අංශ වලට බෙදෙන්නේ? දැන් ඒ කාලේ නම් පාසල් දරුවෝ විදිහට අපි නරඹන්න ආව පාර්ලිමේන්තුව. නමුත් මේ වැඩි හිටියන්ටත් මේ පිළිබඳ හුඟක් ගැටලු තියෙනවා. ඔව් පාර්ලිමේන්තුවේ ඇත්තට පාර්ලිමේන්තුවේ නොපෙනුනාට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ 982ක් මේ වෙනකොට ඉන්නවා. ඒ කියන්නේ අප්‍රූව්ඩ් කාඩ් එක කියන්නේ අපට නියමිත කාඩ් එක වෙන සේවක මණ්ඩලයේ 982ක් සිටිනවා. එතකොට ඒක තියෙන දෙපාර්තමේන්තු 9ක් දැන් තියෙනවා. දෙපාර්තමේන්තු 9ක් යටතේ තමයි මේ කාර්ය මණ්ඩලයේ කටයුතු කරන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් මොනවද මේ දෙපාර්තමේන්තු කියන්නේ? ඔව්. ඒක ප්‍රධාන වශයෙන් අපි මහලේකම්තුමා, එතකොට මම නියෝජ්‍ය මහලේකම්, සහකාර මහලේකම්වරුන් සිටිනවා. ඊට යටින් තියෙනවා දෙපාර්තමේන්තු 8ක්. පළවෙනි දෙපාර්තමේන්තුවේ හැටියට ගත්තොත් වැදගත්ම දේ තමයි ව්‍යවස්ථාදායක සේවා. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක කියන්නේ ව්‍යවස්ථාවට සම්බන්ධ වෙන දේවල්. ඒ කියන්නේ නීති පැනවීමට සම්බන්ධ වෙන ව්‍යවස්ථාදායක දෙපාර්තමේන්තුව. ඊට අමතරව වේත්‍රධාරී දෙපාර්තමේන්තුව. වේත්‍රධාරීතුමාට වේත්‍රය අරගෙන එනවා දැකලා ඇති. එතුමා විසින් ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සියලුම සැලසුම් කියන්නේ සියලු කටයුතු සිදු කරනවා. ඒ වගේම മന്ത്രിතුමන්ලගේ විනය සම්බන්ධයෙන් කතානායකතුමා විසින් දෙන්න ලබන නියෝග ඉෂ්ට කිරීමේ කාර්යභාරය පවරන්නේ වේත්‍රධාරීතුමාට. දැන් කියන්නේ අපි තුන් മന്ത്രിතුමෙක් එළියට පාර්ලිමේන්තු සභාගර්භයෙන් එළියට අයින් කරන්න සිද්ධ වුණා කියලා, ඉවත් කරන්න සිද්ධ වුණා කියලා. ඒ අවස්ථාවේදී වේත්‍රධාරීතුමා විසින් තමයි ඔහුව කැටුව අරගෙන එළියට අරගෙන යන්නේ. ඊට අමතරව පරිපාලන දෙපාර්තමේන්තුව තියෙනවා. මුදල් අංශය තියෙනවා. මුදල් අංශයත් එක්ක විශාල රාජකාරී කරන දෙපාර්තමේන්තුවක්. එතකොට තියෙනවා හැන්සාඩ් දෙපාර්තමේන්තුව. පාර්ලිමේන්තුවේ නිල සියලු වාර්තා වෙන ස්ථානයේ හැන්සාඩ් එක. හැන්සාඩ් සංස්කාරකවරිය යටතේ සියලු කොටස් කීපයක් තියෙනවා. ඔවුන් ඒක කටයුතු කරනවා. ඊට අමතරව අපි තියෙන සම්බන්ධීකරණ ඉංජිනේර් ලොකු පරිශ්‍රයක් දැකලා තියෙනවා. ඒ පරිශ්‍රය සියලුම නඩත්තු කටයුතු මෙහි කටයුතු සිදු කරන්නේ ඉංජිනේර් දෙපාර්තමේන්තුවේ. ඒ වගේම DA කියන්නේ පරිගණක සම්බන්ධයෙන් එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වූ දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුවේ තමයි අපි වෙබ්සයිට් එක ඇතුළු පරිගණක කටයුතු සියල්ලක්ම සිදු කරන්නේ. අතන ඒ දේ කියන්නත් උන අපේ වෙබ්සයිට් එක පාර්ලිමේන්තු ඉතාමත් හොඳ වෙබ්සයිට් එකක් තියෙනවා. භාෂාත්‍රයෙන්ම ඒ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම සියලුම දේවල් අය 50 සියල්ලක්ම අපි විසින් ඒකට අප්ලෝඩ් කරලා තියෙන එක. ඒකට ඇතුළත් කරලා තියෙන්නේ ඕනම කෙනෙක්ට ඒ සඳහා ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව තියෙනවා අපේ දෙපාර්තමේන්තුවක් ආහාර පාන සහ ගෘහ පාලනාංශය. කියන්නේ ලොකු රෙස්ටුරන්ට් කීපයක් සහ ලොකු බිල්ඩින් එකේ අපි දන්න හරි ප්‍රසිද්ධ කතාවක් පාර්ලිමේන්තුවේ බත් එකට තාම අඩු මුදලක් අය කරන්නේ ඒ වගේ දේවල්. ඔව් ඒතර තව අනිත් දෙපාර්තමේන්තුව තමයි කියන්නේ ගෘහ පාලන අනිත් මෑතකදී ඇති කරපු sannivedana දෙපාර්තමේන්තුව. මේ sannivedana දෙපාර්තමේන්තුව තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මහජනතාව වෙත පාර්ලිමේන්තුව රැගෙන මේ කටයුතු තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි දැන්ටමත් කටයුතු බොහෝමයක් සිදු කරලා තියෙනවා. ඉදිරියේදීත් මේක තවත් වැඩි දියුණු මට්ටමින් පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමා ওই විදිහට පාර්ලිමේන්තුවේ තියෙන කාර්යභාරය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අපිට කරනකොට දැන් මෙවර පාර්ලිමේන්තුවට අලුත් මුණුත් 75 80ක් විතර එන්න නියමිත වෙලා තිබෙනවානේ. දැන් මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමත් ඔබතුමාගේ එක්තරා කාර්යභාරයක් බවට පත් වෙනවා. කොහොමද වැඩමුළු පැවැත්වීම, වැඩසටහන් පැවැත්වීම පිළිබඳව අපි අතීතයේ දිනෙන් අහලා තියෙනවා. එවැනි කාරණා බොහොමයක් සිද්ධ වුණායි කියන කාරණාව. දැන් වර්තමාන තත්ත්වයේදී කොහොමද ඒ සඳහා සූදානම? වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම සාමාන්‍ය පාර්ලිමේන්තුවක අලුත් පාර්ලිමේන්තුවක තුනින් එකක් පමණ නවක මන්ත්‍රීවරුන් එන එක තමයි සාමාන්‍ය ප්‍රවණතාවය. හැබැයි මේ වන විට මේ පාර්ලිමේන්තුවේ 9 වෙනි පාර්ලිමේන්තුවේ මම සාමාන්‍ය දල වශයෙන් ගණන් බැලුවා. දැනට ඉන්නවා මන්ත්‍රීවරුන් 78 දෙනෙක්.
ඉන්නවා නවක മന്ത്രിවරු. ඔබතුමාලා කොහොමත් සූදානම් වෙලා ඉන්න ඇති මොකද ජනතාව අතර මතයක් තිබුණානේ 225ම එපා කියලා ඒ නිසා වැඩි බහුතරයක් අලුත් අය කියලා බලාපොරොත්තුවක් තියෙන්නේ නැති. ඔව් ඒ අපේ බලාපොරොත්තුවට වඩා සංකේතයකදී මහජනතාවගේ අපේක්ෂාව මම කියන්නේ සූදානමක් තියෙන්නේ නැති. ඔව් අනිවාර්යෙන් කොහොමද අර මං කලින් කිව්වා වගේ අපි සාමාන්‍යයෙන් අලුත් മന്ത്രിවරුන් අවුම් වශයෙන් තුනක් එකක් ඒ කියන බලාපොරොත්තු අපේ තියෙනවා. ඒතකොට මං කිව්වා වගේ දැනට 78 දෙනෙක් දැනට තාමත් ජාතික ලැයිස්තු කීපයක් තව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒතර ඒකත් එක්ක 80කට එහා ගිය മന്ത്രി සංඛ්‍යාවක් අලුත් മന്ത്രി සංඛ්‍යාවක් පැමිණියේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අර ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු තමයි ඔව් අපි සෑම වර්ෂයකදීම කියන්නේ 8 වෙනි පාර්ලිමේන්තුවේ 7 වෙනි පාර්ලිමේන්තුවේ සෑම පාර්ලිමේන්තුවකදීම අපි മന്ത്രിවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වනවා. ඒ වැඩමුළුව පවත්වන්නේ ඇත්තටම පාර්ලිමේන්තු පරිශ්‍රය තුල තමයි ඒක පවත්වන්නේ. මේ වර්ෂයේ මේ සැරේ කියන්නේ මේ පාර්ලිමේන්තුවේත් අපි දැන්ට සැලසුම් කරලා තියෙනවා දින 3ක වැඩමුළුවක් മന്ത്രിවරුන් සඳහා පවත්වන්න. එහිදී മന്ത്രിවරුන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳව පාර්ලිමේන්තුවේ තියෙන ස්ථාවර නියෝග පිළිබඳ මේ සියල්ලක් සම්බන්ධයෙන්ම සහ ඔවුන්ගේ වගකීම සම්බන්ධයෙන් ඔවුන්ට කර හැකි කාර්යභාරය සම්බන්ධයෙන් වැඩමුළු පවත්වන්න අපි නියම කරලා තියෙනවා. ඒ වැඩමුළුව බොහෝ දුරට මේ මාසයේ මේ කියන්නේ පළවෙනි පාර්ලිමේන්තු සැසිය ආරම්භ කරවහාම අපි ඒක ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මට ඔතන මේ ওই ටික කියාගෙන ඉද්දි හිතුණා මේ නිතර කතා වෙන වචනයත් තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියන වචනේ. මොනවද මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කියන්නේ? මෙහෙම එක තප්පර ගානකින් විනාඩි කිහිපයක් ඇතුළත ඒක පැහැදිලි කරන්න බැරි වෙවි. නමුත් යම් අදහසක් ජනතාවට ඇති කරගත යුතුයි. ඔබතුමායකට හොඳම සුදුසුම කෙනෙක් මොකද 2003 ඉඳලා පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා. ඔව් පාර්ලිමේන්තුවේ තියෙන සියලුම දේවල් ලිඛිතව කොහෙවත් සඳහන් වෙලා නැහැ. right ස්ථාවර නියෝගවල එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙමත් නැත්නම් පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනතේ තියෙන ඇතැම් අංගයන් තමයි තියෙන්නේ. ඊට අමතරව රාශියක් කියන්නේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සම්ප්‍රදායන් රාශියක් සහ පූර්වාදර්ශ රාශියක් තියෙනවා. ඒතර සම්ප්‍රදායන් කියන්නේ මොකක්ද කියන එක බැලුවොත් ඒක කොහොමවත් ලියවිලා නැහැ. දැන් හොඳම උදාහරණය තමයි වේත්‍රය. මේසෙක් ගැන දැන් වේත්‍රධාරිතුමා විසින් අරගෙන වේත්‍ර දෙන මේ වේත්‍රය සම්බන්ධයෙන් කොහෙවත් ස්ථාවර නියෝගවලවත් එහෙමත් නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ නේ. නමුත් වේත්‍රය නැමතුව පාර්ලිමේන්තුවක් රැස් වෙන්නේ නැහැ. ඒතර වේත්‍රය තමයි පාර්ලිමේන්තුවේ බලාධිකාරියට බලවත් කරන සංකේතය. අපිට මතකයි මේක දශක කීපයකට කලින් උස්සගෙන දුවන්න හදනවා. එහෙම ඒ කියන්නේ මේක තමයි මේකේ හදවත. ඔව් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය වැටහීම එහෙම නැත්නම් අවබෝධය තමයි පාර්ලිමේන්තුව වේත්‍රය නොමැතිව රැස්වීමට හැකියාවක් නැහැ කියන එක. හැබැයි වේත්‍රය නොමැතිව රැස්වුණු අවස්ථාවක් තියෙනවා. හොඳම උදාහරණයක් තමයි 1000 පැරණි කාලේ අපි දැන් මේ සම්ප්‍රදායන් ලබා ගන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමයෙන්නේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයෙන්නේ. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ එක් අවස්ථාවකදී එක් മന്ത്രി කෙනෙක් වේත්‍රය අරගෙන ගිහිල්ලා අසල තියෙන තේම්ස් නදියට විසි කරා. එක් අවස්ථාවක. මේ ඒක ටිකක් අතීත සිද්ධියක්. නමුත් ඒ වේත්‍රය නොමැතිව ඒ පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියා. ඒ වගේම එක කාලයක් තිබ්බා පාර්ලිමේන්තුවේත් අපේ පාර්ලිමේන්තුවේත් වේත්‍රයට වද දුන්න අවස්ථා ගණනාවක් තිබ්බා. ඒ අවස්ථාවවලදී හැබැයි අපේ වේත්‍රධාරීතුමන්ලා විසින් එතන ඉන්න වේත්‍රධාරීතුමන්ලා තිදෙනෙක් කියන්නේ නියෝජ්‍ය සහ සහකාර වශයෙන් ඔවුන් විසින් සෑම අවස්ථාවකදීම මේ වේත්‍රය ආරක්ෂා කිරීමට කටයුතු සිදු කරනවා. අපිට මතකයි මේ පහුගිය කාලෙත් ශාල ගැටලු ඇති වෙච්ච වෙලාවේ සැනකින් එය ආරක්ෂිතව රැගෙන යන ආකාරය. ඔව් අනිවාර්යයෙන්. මොකද වේත්‍රයේ අනිත් ඒක බොහොම වටිනාකමින් යුක්ත ආභරණයක් ඇත්තට ඒක භාණ්ඩයක්. මොකද ඒක ඒ සමන්විතලා තියෙන්නේ රත්තරන් තාමත් වටිනා වස්තුවක්. අපිට මේක 1949 දී බ්‍රිතාන්‍යයන් විසින් අපේ පාර්ලිමේන්තුවේ ත්‍යාග කරන ලද දෙයක්. ඉතින් ඒ වගේ සම්ප්‍රදායන් සම්බන්ධයෙන් ගත්තම විවිධ සම්ප්‍රදායන් තියෙනවා පාර්ලිමේන්තුවට හිස නම ඇතුල් වීම. ඉතින් ඒව කොහොමද සඳහන් වෙන්නේ නැහැ. කතානායකවරයා පවා පිට වෙන්නේ ඇතුල් වෙන්නේ කිසියම් ආචාර කිරීමෙන් පසුව. ඉතින් ඒව පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා තියෙන දේවල්. අනිත් එක දැන් අපි පාර්ලිමේන්තුවේ එදිනදා කටයුතු ගත්තත් එදිනදා කටයුතු වලදී සියලුම දේවල්
ස්ථාවර නියෝග වල සඳහන් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් වලද තියෙන්නේ මේ අඳින ඇඳුම පවා කිසියම් ඔව් ඒක එකගතාවයක් එක්තරා ආකාරයක සම්ප්‍රදායකට පාර්ලිමේන්තුව තුළ පැමිණිය හැකි ආකාරය කොයි විදිහේ ඇඳුමක් ඇඳගෙනද පාර්ලිමේන්තුවට එන්නේ කියන එක සම්බන්ධයෙන් පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගත් ඇඳුමකින් පැළඳිලා තමයි පාර්ලිමේන්තු සභාවට පැමිණිය යුත්තේ. සම්ප්‍රදායන් ඔය කාරණා පිළිබඳව කතා බහ කරනකොට තවත් කියවෙන කාරණාවක් තමයි පාර්ලිමේන්තු කාරක සභාව කියන කාරණාව. මොකක්ද මේ කාරක සභාව කියලා කියන්නේ? මොකක්ද මේ කාර්යභාරය මොනවද සිද්ධ වෙන්නේ කියන එකත් අපේ හිතවතුන් පොඩ්ඩක් අනුවත් කරොත් හරි වටේ. ඔව් පාර්ලිමේන්තුවේ ඇත්තටම පාර්ලිමේන්තුවේ හදවත තමයි කාර්ක සභාව. දැන් හුඟක් දිනේ කාර්ක සභාව ඇතුළතදී මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක දකින්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුව තුල සිදුවෙන දේවල් පමණයි බොහෝ දුරට මහජනතාව දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒකට පත්තරවල වාර්තා වෙන්නේ නැත්නම් ඔයාලගේ විද්‍යුත් මාධ්‍යවල පළ වෙන්නේ පාර්ලිමේන්තු සභා ගර්භය තුල සිදුවෙන දේවල් විතරයි. නමුත් කාර්ක සභාවකදී ඊට වඩා වැඩි ආකාරයකට කියන්නේ කාර්ක සභාවක් ඇත්තටම සමන්විත වෙනවා පාර්ලිමේන්තුව නියෝජිත කරන සියලුම පක්ෂවල മന്ത്രීන් නියෝජිතයන් සමග තමයි කාර්ක සභාවක් රැස් වෙන්නේ. ඒතර කාර්ක සභාවක් රැස් වෙනකොට එහි සභාපතිවරයා ආණ්ඩු පක්ෂයේ മന്ത്രී කෙනෙක් වෙන්න පුළුවන්, විපක්ෂයේ മന്ത്രී කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් ඔවුන් සියලු දෙනාම එක අරමුණක් කරා තමයි කාර්ක සභාවකදී වැඩ කරන්නේ. හොඳ උදාහරණයක් දැන් පසුගිය කාලවල දකින්න ඇති මේ කෝප් කියපුවම දන්නවනේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව, එහෙම නැත්නම් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාර්ක සභාව. ඒ වගේදී පක්ෂ විපක්ෂ ભેදකින් තොරව රාජ්‍ය ආයතන කොහොමද හැසිරෙන්නේ කටයුතු කරන්නේ ඒ වගේ දේවල් සොයා බැලීමක් කළා ඔවුන් ඒ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කළා පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. කාර්ක සභාවකට කිසිම ආකාරයේදී තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. ඔවුන්ට පුළුවන් නිර්දේශයක් පාර්ලිමේන්තුව තුළට ඉදිරිපත් කරන්න කෝප් රිපෝට් එක කියන්නේ ඒ රිපෝට් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ කෝප් එක විතරක් නෙමෙයි ඕනම කාර්ක සභාවක් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එතකොට ඒ වාර්තාව අනුව කටයුතු කරන්න පාර්ලිමේන්තුව දැනුම් දෙනවා. ඒතර විධායකයෙකු විසින් ඒ කියන්නේ විධායකයෙකු විසින් ඒ සඳහා ඒ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ පාර අපි කොවිඩ් ගැන ටිකක් කතා කරමු නිසාම සංග විශේෂයෙන්ම මේ മന്ത്രിවරුන්ව ලියාපදිංචි කර ගැනීම පහුගිය කාලවලට වඩා මේ පාර ටිකක් වෙනස් විදිහකට ඔන්ලයින් ක්‍රමයක් එක්ක තාක්ෂණයත් එක්ක කරන්න ඔබතුමාලා සූදානම්වත් වෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. කොහොමද ඒ තත්ත්වය? ඉතාමත් හොඳ ප්‍රශ්නයක් ඔබ මතුකරේ තරංග. මොකද මේක අපි දැන් තාම මේ වෙන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගැසට් කරලා අවසන් කළා නැහැ. දැන් බොහෝ විට අද හෝ හෙට හෝ මේ ගැසට් නිවේදනය අනිවාර්යයෙන් එළියට යාවි. එතකොට පාර්ලිමේන්තුවේ සෑම മന്ത്രී කෙනෙක්ම ලියාපදිංචි කිරීමේ කාර්යභාරය පාර්ලිමේන්තුව විසින් කරනවා. අපි සම්ප්‍රදායක් ලෙස මෙච්චර කල් සිදු කරේ ඒ සියලු മന്ത്രിවරුන් උගක් කට්ටිය දැන් മന്ത്രී කෙනෙක් වුණාට පස්සේ අපර අනිවාර්යෙන් කතා කරනවා. ඒකට අපි කියනවා පාර්ලිමේන්තුවට එන්න කියලා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ජනමාධ්‍ය හරහා පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණ ලියාපදිංචි වෙන්න කියන එක දැනුම් දීමක් සිද්ධ කරනවා. නමුත් මෙවර අපි ඒ සඳහා තාක්ෂණය උපයෝග කරගන්නවා. තාක්ෂණය උපයෝග කරන ඕනම മന്ത്രී කෙනෙක්ට පුළුවන් තමාගේ ගෙදර ඉඳලා එහෙම නැත්නම් තමාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් මේ ලියාපදිංචි වීම සිදු කරන්න ලබන්න. ඒතර මේක අපි ලබන සතියේ කියන්නේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන් සංඛ්‍යාව ගැසට් නිවේදනය කළ වහාම අපේ වෙබ්සයිට් එකට එහෙම නැත්නම් අපේ වෙබ්සයිට් එකට මේ සඳහා අවශ්‍ය ලින්ක් එක කියන්නේ සම්බන්ධ කරගත හැකි ලින්ක් එක අපි ඉදිරිපත් කරනවා. ඒතර ඒ තුලින් පුළුවන් මේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න. එහෙනම් ලියාපදිංචි කරන්න පුළුවන්. මේක මට මතක විදිහට අපි දාලා තියෙන registration.parliament.lk කියලා වෙනම ලින්ක් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් එක කරන්න හැකියාව තියෙනවා. එතකොට ඇත්තටම ඒකෙත් අපි කාර්යභාරය අපි පහසු කරලා තියෙන්නේ දැනට තේරීපත්තු മന്ത്രിන්ගේ සියලුම විස්තර මැතිවරණ කොමිසමේ තියෙනවා. එතකොට අපි මේ 225ම තාක්ෂණය ඔස්සේ ඒ කියන්නේ සොෆ්ට් කොපි එකක් කියන්නේ අපි ඒක තාක්ෂණය ඔස්සේ අපේ වෙබ්සයිට් එකට ඇතුළත් කරනවා. එතකොට එහිදී മന്ത്രിවරුන්ට තමන්ගේ නම මොකද්ද, දිස්ත්‍රික්කය මොකද්ද, නැෂනල් ID කියන්නේ ජාතික හැඳුනුම්පත මොකද්ද කියන එක සම්බන්ධයෙන් විස්තර පුරවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒව ඔක්කොම දැන්ටම තියෙනවා. සමා වෙලා එතකොට මන්ත්‍රීතුමෙක්ට පුරවන්න තියෙන ඉතාම සීමිත කොටසක්. ඒ කියන්නේ මන්ත්‍රීතුමෙක් දැන් ඔබතුමාලා දන්නා මේ ඡන්දෙ ඉල්ලනකොට නම උඩ යට මාරු කරලා දෙපැත්ත මාරු කරලා සමහරට ලිස්ට් එකේ දාන අවස්ථා තියෙනවානේ. ඒතර පාර්ලිමේන්තුවේදී එතුමා විසින්
පාවිච්චි කරන්න බලාපොරොත්තු නම් මොකද්ද? දීර්ඝ නාමයක් තිබ්බත් එයාට පැන්නේ තියෙන නම වෙන්න පුළුවන්. නම වෙන්න පුළුවන්. නමුත් ඒ නම හොයාගන්න බෑ. සමහරට දැන් ලිස්ට් එකේ හොයපුවම අපිට හොයාගන්න අමාරුයිනේ. නමුත් එතුමා පාවිච්චි කරන්නේ අපි තරංග ජයසේකර කියලා නම් නමුත් තරංග ජයසේකර කියන එකේ දීර්ඝ නාමයක් තියෙනවා නම් ඒ දීර්ඝ නාමයෙන් නෙමෙයි අර වාසගම සහ එක් නමක් විතර පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒතකොට පාර්ලිමේන්තු සියලු කටයුතු වලදී අපි පාවිච්චි කරන්නේ ඒ නම පමණයි. ඒ කියන්නේ හැන්සඩ් පත්‍රයේ හෝ අපේ කාර්යසටහන් වල හෝ අතලත් කරන්නේ ඒ නමින් පමණයි. ඒතර ඊට අමතරව අපි ඔවුන්ගෙන් අහනවා ඔවුන්ගේ ආගම මොකක්ද කියලා. ඒතර කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න බෑ ඇයි මොකද ආගම ගැන මොකටද අහන්නේ කියලා. නේ ආගම අහන්නත් විශේෂ හේතුවක් තියෙනවා. අපි ආගම අහන්නේ මොකද සියලුම മന്ത്രിවරුන් දිවුරුම් දීමක් හෝ ප්‍රතිඥා දීමක් සිදු කළ යුතු වෙනවා. ඒතකොට දිවුරුමක් දෙන කට්ටිය වෙනම ආගම කට්ටිය දිවුරුම් දීම දෙනවා. සමහර ආගම කට්ටිය ප්‍රතිඥාවක් දෙනවා. ඒ නිසා අපි ඒ වගේ විස්තරත් අපි අහනවා. ඒ වගේම ඔවුන්ගේ ලිපිනයන් කොළඹ ලිපිනයන් තියෙනවා. කොළඹ ලිපිනයන් මොනවද? ගමේ ලිපිනය නම් ගමේ ලිපිනය මොකද්ද? ඒ වගේම වෘත්තීය සුදුසුකම් ගිය පාසල් අධ්‍යාපන සුදුසුකම් මේ ආදි වශයෙන් කොටස් රාශියක් තියෙනවා. ඉතින් ඒවා ඕනෑම മന്ത്രിවරයෙකුට ගැසට් කළ වහාම නම් ගැසට් කළ වහාම අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක පිරවීමේ හැකියාව තියෙනවා. මම මේක අවස්ථාවක් කරගන්න සමහර മന്ത്രിවරුන් සමහර කීප දෙනෙක් දකි. ඒ മന്ത്രിවරුන්ට කියනවා ඒ කියන්නේ තාමද අපි දාලා නැහැ. කියන්නේ මේක ගැසට් කරලා වහාම අපි ඒක අපි වෙබ්සයිට් එකට දානවා. දාපුවම ඔබතුමාලාට පුළුවන් ලියාපදිංචිය කරගෙන යන්න. ඒ සියලු තොරතුරු ජනතාවටත් වෙබ්සයිට් එකට ගිහලා බලන්න පුළුවන් තොරතුරු තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත අන නෑ තොරතුරු දැනගැනීමේ පනතට යන්න ඕනේ නෑ. මම ඔබතුමාට කිව්වා පාර්ලිමේන්තුව වෙබ් අඩවිය තමා භාෂා ට්‍රේන්ම තියෙන වෙබ් අඩවියක්. මේ ඇත්තට මේ වෙබ් අඩවියේ සියලු තොරතුරු තියෙනවා. දැන් ඔබේ മന്ത്രിතුමා ගැන ගැහුවොත් එහෙම අහවල් മന്ത്രി කියලා ඒ മന്ത്രിතුමාව එනවා. ඒතර මේ മന്ത്രിතුමා විසින් අපට සපයාදී තොරතුරු තියෙනවානේ. ඒ තොරතුරු ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න විශේෂයෙන්ම ඉදවල මහත්මයා මේ ජනතාව නොදන්න තවත් පාර්ලිමේන්තුව තුල සිදුවෙන මාධ්‍යයක් තුලින් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කාරණා මොනවද? විශේෂයෙන්ම අර විදුලි බුලක් ගැන එහෙම කතා කරා බල්බයක් පත් වෙනවා පාර්ලිමේන්තුව මෙන්න මේ වෙලාවට පැවැත්වෙනකොට කියලා. ඒවා සාමාන්‍යයෙන් හුඟක් අය නොදන්න කාරණා. මේ වගේ මේ නොදන්න කාරණා තව මොනවද තියෙන්නේ අපිට ටිකක් පැහැදිලි කරගන්න. අර ඒ විදුලි බුබුලේ කාරණාවත් එක්කම පැහැදිලි කරා. ඔව් නේ විදුලි බුබුලේ කාරණා කියන්නේ දැන් ඇත්තටම පාර්ලිමේන්තුව රැස් වෙනකොට පාර්ලිමේන්තුව අපි 8:30ට පටන් ගත්තා කියලා. පාර්ලිමේන්තුව 8:30ට පටන් ගන්නකොට අපි ජාතික කොඩිය එසවීමක් සිදු කරන ලබනවා. ඒතකොට ජාතික කොඩිය එසවීම සාමාන්‍ය අපි ජාතික කොඩියක් උදේට සාමාන්‍ය කාර්යාලය පටන් ගන්නකොට ඔසවනවා. ඒක වෙනම එක. මේක දෙවන මහලේ තියෙනවා වෙනම කොඩි ගසක්. ඒ කොඩි ගසේ කොඩිය ඔසවනවා. ඒතර ඒ කොඩිය ලෙල දෙනවා කියන්නේ දිස් වෙනවා කියන්නේ පාර්ලිමේන්තුව රැස් වෙනවා කියන එක. ඊට අමතරව අපි දැන් පැන්දේ 6 වුණාන් පස්සේ 6 වුණාන් පස්සේ කොඩිය දැන් පේන්නේ නැහැ කළුවරයිනේ. ඒක නිසා තමයි අපි මේ ලයිට් එක පත්තු කරලා තියෙන්නේ. ඒතර මේ ලයිට් එක ඇඟ වෙන්නේ පාර්ලිමේන්තුව දැන් මේ රැස්වීම යනවා කියන එක. හැබැයි මේක ඉතාලම අතීත කාලේ තිබ්බ සම්ප්‍රදායික ක්‍රමයක්. ඒකට හේතුව තමයි මොකද ඉස්සර පැරණි පාර්ලිමේන්තුව තිබ්බේ ඔබ දන්න විදිහට ගාලු මෝදරනේ. ඒ ගාලු මෝදර එතකොට ගාලු මුද්‍ර ටිකක් ජනාකීර්ණ ස්ථානයක්. එතකොට ඉස්සර පාර්ලිමේන්තුව බොහෝ විට තිබ්බේ හැන්දෑවේ 2 ඉඳලා මධ්‍යම රාත්‍රිය දක්වා පාර්ලිමේන්තුව ගිය කාලයන් තිබ්බේ. ඒ අවස්ථාවේ මහ ජනතාව දන්නවා පාර්ලිමේන්තුව දැන් ඉන් සෙෂන් කියලා. පාර්ලිමේන්තුව දැන් රැස්වීම පවත්වනවා. ඒ නිසා අපි නිහඬව අපේ කාර්යය අපි ඒකට බාධාවක් නොවන ආකාරයේ කළ යුතුයි කියන සංකේතයක් තමයි ඒ තුලින් දිස්සුන්නේ. හැබැයි ඒක ඒ කාලේ තිබ්බේ ඇත්තටම මේ ලයිට් එක බ්ලූ කලර් නිල් පාට. ඒකට රොයල් බ්ලූ කියන එක. ඒකට අදහස් වුණේ රාජ්‍යත්වයේ පාට. නමුත් දැන් තියෙන පාර්ලිමේන්තුවේදී අපි පාවිච්චි කරන්නේ ඇම්බර්. ඒ කියන්නේ කහ සහ දුමුරු මිශ්‍ර වර්ණයක් තමයි දැනට විදුලි පහනේ සඳහන් වෙන්නේ. එතකොට තවත් විශේෂතාව මම වේත්‍රය ගැන සඳහන් කරා. වේත්‍රයක් කියන්නේ මොකද්ද? වේත්‍රය කියන එක මේ කොහෙවත් අර සඳහන් නොවන දෙයක් නේ මම කියවනේ. නමුත් වේත්‍රය කියන්නේ අතනම ආයුධයක්. වේත්‍රය කියන්නේ ආයුධයක්. මේක ප්‍රංශ අධිරාජ්‍යයක් වුණ ඔගස්ටස්ගේ කාලේ ෆිලිප් ඔගස්ටස්ගේ කාලේ
එයා විසින් පාවිච්චි කරපු ආයුධයක් තමයි වේත්‍රය කියන්නේ. මේකට සෙන්කෝලේ කියලාත් පාවිච්චි. සෙන්කෝලේ මේස් කියන එකනේ මේස් කියන ඉංග්‍රීසි යෙදුම තමයි. සෙන්කෝලේ අරගෙන ගියා සෙන්කෝලේ ඒ එක කාලයක් තිබුණා මේකට සෙන්කෝලේ කියන නමම තමයි වැඩිපුර මිනිස්සු අතර පාවිච්චි ආවේ. ඉතින් ඒතර ඒ පිලිප් අධිරාජයාගේ කාලේ ඔහුගේ ආයුධයක් ලෙස තමයි මේක තියාගෙන හිටියේ. ඒතර ඔහු වටා හිටියා කියන්නේ බොඩිගාස්ලා වගේ කට්ටිය කියමු ආරක්ෂකයන් කියමු. ඔවුන් ඒ වේත්‍රය දරාගෙන තමයි හිටියේ. ඒ වේත්‍රයෙන් නිර්මාණය කළ තිබේ මූලික අවස්ථාවේදී ලීයෙන් පසු කාලයකදී මේක යකඩෙන් වාහනේ වලින් නිර්මාණය කරා. ඉන්පස්සේ 1279 විතර වගේ කාලයේදී එංගලන්තයේ හිටපු එඩ්වඩ් රජතුමා මේ වේත්‍රය ඔහුටත් හිටියා මේ වේත්‍රධාරීන්. එහෙම නැත්නම් සාජන්ට් ඇට් ආම්ස් කට්ටිය කියන්නේ ටීම් එකක්ම. වේත්‍රයන් 24ක් පිරිවරාගෙන තමයි ඔහු ගමන් බිමක් කරේ. මොකද රජවරුත් ඒ දවස්වල බයෙන් හිටියේ අසංක. හරි. ඒතර එළියට යනකොට මේ වේත්‍ර ආරක්ෂාව වට කරගෙන තමයි රජු සූදානම් ශරීරයෙන් තමයි එළියට ගියේ. ඊට පස්සේ රජතුමාට පසු කාලීනව ආරාධනා කරා පාර්ලිමේන්තුවට එන්න කියලා. එතකොට රජතුමා කරේ මොකද්ද? තමන් ගාව හිටපු හොඳම වේත්‍රධාරියා, ඒ කියන්නේ හොඳම සාජන්ට් ඇට් ආම්ස්, ඒ කියන්නේ හොඳම කාය වර්ධනය තියෙන හොඳ ආරක්ෂකයාව පෙරටු කරගෙන තමයි යන්නේ මේ පාර්ලිමේන්තු සභාගාරය. එතකොට රජ වේත්‍රධාරියා යනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ රජතුමා ඊට පිටිපස්සේ ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ඇමතීම සිදු කරා. ඉන් පස්සේ කාලෙකදී රජතුමාට හැමතිස්සෙම පාර්ලිමේන්තු සැසිවාර වලට යන්න බැරි අවස්ථාවලදී වේත්‍රධාරීතුමා රජතුමා නියෝජනය කරමින් පාර්ලිමේන්තු සභාගර්භයට ගිහිල්ලා වේත්‍රය තැන්පත් කළා පාර්ලිමේන්තුව ආරම්භ වුණා. අදටත් එංගලන්තයේ වේත්‍රධාරීව කියන තනතුරට කියන සාජන්ට් ඇට් ආම්ස් කියන එක හවුස් ඔෆ් කොමන්ස් වල පත් කරන්නේ රජතුමා හෝ රජිනිය විසින්. හොඳයි දැන් මේ දේවල් කියද්දී තරංග මට තවත් එකක් මතක් වුණා. දැන් පාර්ලිමේන්තුව අහිමි වෙච්ච മന്ത്രിවරුන්ට മന്ത്രി නිල නිවාස කියලා එකක් තියෙනවනේ. දැන් නේවැන් නික්මලා යන කාලයක් මේ නිර්ණායකයක් තියනවාද වෙන් කරලා තියනවාද? එතකොට අලුත් අයට ඒ අවස්ථාව දෙන්න ඕනේ. ඒව ගැනත් මේ මං හිතන්නේ මහජනතාවට ඒව ගැනත් ප්‍රශ්න තියෙනවා. ඔව් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ඒ සඳහා අවශ්‍ය සීල විධිවිධානය යොදලා තියෙන්නේ. മന്ത്രി කෙනෙක් අපිට පාර්ලිමේන්තුව විසිරුවා හැරපු අවස්ථාවේදී අපි උන්ට යන්න කියන්නේ නැහැ. අපි සාමාන්‍ය මාසයක දෙකක කාල සීමාවක් ඒ සඳහා උන්ට ඉවත් වෙන්න අපි අවස්ථාව ලබා දෙනවා. බොහෝ විට අපි කරන්නේ ඊළඟ පාර්ලිමේන්තුව වෙනකන් ප්‍රතිඵල නිකුත් කරනකන් අපි උන්ට ඉන්න බොහෝ විට අවස්ථාව ලබා දෙනවා. ඒකට හේතුව තමයි මේ മന്ത്രിතුමාම නැවතපත් වුණොත් එහෙම ඔහුට ඒකේ දිගටම ඉන්න හැකියාව තියෙනවා. එහෙම නැත් අනිත් කටිය වහාම මේ පරිශ්‍රයෙන් ඉවත් යා යුතුයි. ඉන්පස්සේ දුර පළාත් තමයි කියන්නේ අපි ඒක තියනවා නිර්ණායකයන්. ඒ නිර්ණායකයන් අනුව මන්ත්‍රීවරුන් තෝරලා එම නිවාස ලබා දෙනවා. අපිට නිවාස 120ක් තියෙනවා. ඒ 120 මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙනවා. අපි නිවාස ලබා දෙන්නේ මන්ත්‍රීවරුන්ට පමණයි. ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ට නිවාස ලබා දෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින්. ඔව් දැන් පාර්ලිමේන්තුවට එන්න මන්ත්‍රීවරුන් විදිහට එන්න හැමෝම කැමති පිරිසක් තමයි ඉන්නේ. ඒ පිරිසපත් කරලා දුන්නා දැන් ජනතාව විසින්. ජනතාවටත් පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවක් තියෙනවනේ. බලලා යන්න. මේ දවස්වල නැති වුණත් කොවිඩ් කොහොමද ඒ සඳහා යම් අවසරයක් ලබා ගැනීම අනිවාර්යයෙන්. දැන් ඒක තමයි මම කියන්නේ අපි දැන් අලුත්ම දෙපාර්තමේන්තුවක් අපි තනමයි කියලා කිව්වේ sannivedana දෙපාර්තමේන්තුව. sannivedana දෙපාර්තමේන්තුවේ කොටස් දෙකකින් යුක්තයි. එකක් තමයි මාධ්‍යාංශය. ඒ කියන්නේ මාධ්‍ය හා සම්බන්ධ අංශය. අනිත් එක තමයි මහජන සම්බන්ධතාවය. එහෙම නැත්නම් public outreach කියන කොටස. මේ public outreach කියන කොටසෙන් එහෙම නැත්නම් මහජන සම්බන්ධතා කොටසෙන් දැනටමත් අපි පාර්ලිමේන්තු නැරඹීම සඳහා අවශ්‍ය කට්ටියට සඳහා ඒ කියන්නේ පාර්ලිමේන්තු විසිට සැලසුම් සහගතව සකස් කරන ලද චාරිකා නිර්මාණය කරලා තියෙනවා. ඒතර ඕනම කෙනෙකුට ඉදිරියේදී දැන්ට ඔබතුමා කිව්වා වගේ తాවකාලිකව මේක අපි නවත්තලා තියෙන්නේ. ඉදිරියේදී රට යහපත් වූවහම ඒ සඳහා අපි අවස්ථාව ලබා දෙනවා ඕනම කෙනෙකුට ඕනම කණ්ඩායමකට ඕනම පුද්ගල කොටසකට පාර්ලිමේන්තුව නැරඹීමේ හැකියාව තියෙනවා. ඔවුන්ට යම්කිසි දේශනයක් අවශ්‍ය නම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒ කිරීම සඳහාත් අපි සියලු කටයුතු සම්පාදනය කරලා තියෙනවා. අපිට හුඟක් දේවල් තියෙනවා දැන කියා ගන්න නම් මොකද මේ දැනුවත් වීම හරි වටිනවා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න. දැන් ඔබතුමා පාර්ලිමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා කොච්චර විතර කාලයක් වෙනවද? ඔව් මම
මගේ අතීතය ගත්තොත් මම වෘත්තීය ජීවිතයේ ඉස්සෙල්ලා පටන් ගත්තේ 1988 දී. පේශකර්ම සංස්ථාවේ නීති සහකාරවරයෙක් විදියට ඒ වගේ මතක් කරන්න ඕනේ ඔබතුමා මේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ බොහොම කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්. ඔව්. ඊට පස්සේ මම නීතිඥ වෘත්තියේ දියලනා පුද්ගලික නීතිඥ ලෙස කුරුණෑගල ඊට පස්සේ 1995 වර්ෂයේ තමයි මම අධිකරණ ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්නේ. අධිකරණ ශාස්ත්‍රයට අවුරුදු 10කට පමණ ආසන්න කාලයක් දිස්ත්‍රික් විනිශ්චයකාරවරයෙක් ලෙස ගාල්ලා විසාවෙල්ල මහව කුරුණෑගල කියන ස්ථානවල සේවය කිරීමෙන් පසුව තමයි පාර්ලිමේන්තුවට සම්බන්ධ වෙන්නේ. ඔබතුමා විද්‍යාලය ගැන තව ඒක ආඩම්බරයක්. විද්‍යාලය වෙනුවෙන් මේ මම ආඩම් කියන්නේ ඔබ කිව්වා කීර්තිමත් ආදිශීෂී මම විද්‍යාලය යන කාලෙත් සියලුම කියන්නේ අධ්‍යාපන කටයුතු පමණක් නෙමෙයි සියලුම කටයුතු වල නියුල් වෙන කෙනෙක්. ඒ කියන්නේ ක්‍රීඩාංශයෙන් මම ක්‍රීඩා දෙකකට මට වර්ණ තියෙනවා. විශ්වවිද්‍යාලෙත් වර්ණ තියෙනවා. මොනවද ඒ ක්‍රීඩා? මල්ල ක්‍රීඩා සහ රග. දැන් පොඩි හරි ඡායා මාත්‍රයක හරි අදහසක් තිබ්බද පාර්ලිමේන්තුවට යනවා කියලා? ඇත්තටම කිව්ව පාර්ලිමේන්තුව යන අදහසක් තිබුණේ නැහැ. හැබැයි නීතිඥයෙක් වීමේ සිහිනය තිබ්බා. නීතිඥයෙක් විය යුතුයි කියන එක. ඒ වගේ මගේ මූලිකම අභිලාෂය තිබ්බේ හමුදාවට. ඒක හැබැයි පහුගිය කාලේ රට රකින්න වගේ පාර්ලිමේන්තුව රැකීමේ කටයුත්තේදී හමුදා නිලධාරියෙක්ගේ කාර්යභාරය සිද්ධ කරන්න වෙන්නේ නැහැ. නමුත් ඒක දෛවයේ විසින් ඒක මට අහිමි කරා 1982 දී. ඊට පස්සේ තමයි මම 1982 වර්ෂයේදී උසස් පෙළ ලියලා විශ්වවිද්‍යාලයට ගියේ. මගේ ගම් පළාතත් කුරුණෑගල පැත්තම තමයි. ආරිපල ඔබතුමාගේ ගම් පළාත කොහෙද? ගම් පළාත කියන්නේ ඇත්තට මම හැදුණු වැඩනේ කුරුණෑගල මල්කඩුව කියන ග්‍රාමයේ. නමුත් මගේ පියා විශ්‍රාම ගියාට පස්සේ 1976 සිට අපි හිටියේ කොබේගනේ කියලා අහලා ඇති. ඒ කියන්නේ අපේ ගම කොබේගනේ. මවගේ ගමේ තමයි අපි දැන්ටත් සම්බන්ධකම් පාත්වනවා. මම කැමති අපේ නරඹන හිතවතුන් වෙනුවෙන් විශේෂයෙන්ම ඔබත් කැමති ඇති සමහරට පාර්ලිමේන්තුවට එන්න. ඒක ඡන්ද ඉල්ලලා නෙවෙයි නරඹන්න. සේවය කරන්න එහෙම නැත්නම් ඔබතුමා වගේ මේ ශාස්ත්‍රයෙන් යම් කිසි කෙනෙක් එන්න. කොහොමද ඒ වෙන කෙනෙකුට සුදුසුකම් මොනවද තියෙනවද කොහොමද ඒ සඳහා සූදානම් වෙන්න ඕනේ? නෑ ඒකේදී මට්ටම් කිහිපයක තියෙන තරම්. ඒ කියන්නේ මට්ටම් කිහිපයක් කියන්නේ එකක් තමයි දැන් අපි වගේ දැන් සහකාර මහලේකම් දූරින් ඉහළට එනවා නම් අනිවාර්යයෙන්ම නීතිඥ වෘත්තියේ ලියලෙන්න ඕනේ. නීතිය පිළිබඳ උපාධියක් ලබා තියෙන්න ඕනේ. සහ බොහෝ විට අධිකරණ සේවයේ හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ නීතිය පිළිබඳ හසල දැනීමක් පැවතිය යුතුයි. ඊට අමතරව ඕනෑම උපාධිධාරියෙක්ට පුළුවන් පාර්ලිමේන්තු නිලධාරී තනතුරු සඳහා තරඟ විභාගයක් අත්පාත් වෙන අවුරුදු 2කට හෝ 3කට සැරයක් ඒ තරඟ විභාගයේ සමත් වෙලා පාර්ලිමේන්තු නිලධාරීගෙන් තනතුරට සම්බන්ධ වෙලා පාර්ලිමේන්තු අධ්‍යක්ෂකවරයෙකු දක්වා ඉහළ දීර්ඝ ගමනක් යෑමේ හැකියාව තියෙනවා. එහෙම වුණොත් අර රසවත් ආහාර වල භුක්ති විඳින්න පුළුවන් පාර්ලිමේන්තුවේ. ඔව් ඒකත් පාර්ලිමේන්තුව හා සැබඳුණු දෙයක්. ඒකදී මේ ලංකාවේ පාර්ලිමේන්තුවට පමණක් සීමා වුණ දෙයක් නෙමෙයි කියලා තම කියන්නේ. තව කාරණාවක් මේ පාර්ලිමේන්තුවේ සැලැස්ම ගත්තාම ඒකත් බොහොම සුවිශේෂී සැලැස්මක්. අපි ඒ ගැන පොඩ්ඩක් කියන්න ඕනේ පාර්ලිමේන්තුව ගැන මෙච්චර කතා කරද්දී. පාර්ලිමේන්තුවේ සැලැස්ම ගෘහ නිර්මාණ ශිල්පියා ඔබතුමාලා දන්නා ආකාරයටම ජෙෆ්රි බාවාගේ අනර්ග නිමවුමක් තමයි පාර්ලිමේන්තුව. ඒ කියන්නේ ලෝකේ තියෙන වෙන එකක කොපි එකක් නෙවෙයි මේක. මේක ලෝකයේ සියලු දෙනාම අදටත් ගෘහ නිර්මාණ ශිල්පීන් රාශියක් පාර්ලිමේන්තු නැරඹීම සඳහා එනවා. ඔවුන්ගේ අධ්‍යයනයේ එක කොටසක් හැටියට මේක සැලකෙනවා. මේක මම කෙටියෙන් කියන්න මේ ජෙෆ්රි බාවට අදහස් වුණේ මේක මොනස්ට්‍රියක් එහෙම නැත්නම් ආශ්‍රමයක් විලාසයෙන් තියන්නේ. ඒක නිසා තමයි පාර්ලිමේන්තුවේ සියලු දේවල් නිකන් ඩල් කලර් එකක් කියන්නේ මේ බොහොම අඩු මට්ට කියන්නේ දීප්තිමත් ආකාරයෙන් මේ තියෙන්නේ. ඔව් ඒක හරි. ඒ ස්වභාවය ආවේ පාර්ලිමේන්තුව ආශ්‍රමයක විලාසයෙන් තමයි මේක නිර්මාණය කරලා දෙන්නේ. ඇත්තටම මේක මේ සමහර කට්ටිය කියනවා ජපන් ක්‍රමය, තායිලන්ත ක්‍රමය හරියන්නේ නැහැ. මේක ඇත්තටම ශ්‍රී ලංකාවේ පැරණි ක්‍රමයට තමයි වහලේ පවා සකස් කරලා තියෙන්නේ ආශ්‍රමික විලාසය. එතකොට මේ අපි හිතුවාම දැන් මේ ඇවිල්ලා කෑකෝ ගහන අයට කියන්න තියෙන්නේ ජෙෆ්රි බාව නිර්මාණය කරේ ආශ්‍රමයක්. අර මේ සක්විත රජෙකුට අත් දෙක දෙන්නයි මව්පිය මාතා නෙවෙයි. වික්මැති පෙම්වත ඒ බව සිත් තුළ රඳවා ගත යුතු ඒ වගේ කාරණාවක් කියනුනේ අලුතෙන් පාර්ලිමේන්තුවට එන්න ඉන්න අයට මේක ආශ්‍රමයක් වගේ තැනක්. ආයෙත් ඒ ආශ්‍රමයේ වටිනාකම වැඩි දියුණු කරන්න පුළුවන් තමුන්නාන්සලාටම තමයි. අනිවාර්යයෙන්. ඉතින් ඒ සඳහා දැන් අලුතෙන්ම 225 දිනක් තෝරලා තියෙනවා මහ ජනතාව විසින්. ඔබලාට දැන් අවුරුදු 5ක්
නොකඩවා සේවය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ මොනම හේතුවක් නිසාවත් ඔවුන් අපට ඉවත් කිරීමේ හැකියාව කාටවත් නැහැ. ඒ මන්ත්‍රීවරුන් මේ අවුරුදු 5 කාල සීමාව තුළදී නැවත දිගින් දිගටම සේවය කරනවා. ඔවුන්ගේ සේවය හොඳ නැත්නම් ඒක ප්‍රමාණවත් නැත්නම් වෙනස් කිරීමේ හැකියාව එන්නේ තව අවුරුදු 5කින්. එතකින් ඔවුන් මහජනතාව වෙනුවෙන් මහජනතාවගේ අභිලාෂය ඉෂ්ට වෙන ආකාරයට ඔවුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න ඔවුන්ගේ නියෝජිතයන් ලෙස කටයුතු කරයි කියලා අපි අපේක්ෂා කරන බලාපොරොත්තු වෙනවා. එමුනම් ඉතින් ඒ ආශ්‍රමයකට යන්න සූදානම් වෙන මහජන නියෝජිතයන්ටත් දෙන්න ඕන පණිවිඩයත් එතුමා ලබා දුන්නා. ඒක නිසා අපිත් විශ්වාස කරනවා රටට සමාජයට යහපතක් ඉටු කරන්නට ඔවුන් මේ ආශ්‍රමයට යන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ සුවිශේෂී තැන පිළිබඳව උත්තරීතර තැන පිළිබඳව අපි නොදන්න හුඟක් දේවලුත් ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි අපි උත්සාහ කරේ. ඒ සඳහා අපි තමත් ගෞරවනීය දවසේ ආරාධනා කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්තුමා ඒ වගේම කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් පරාක්‍රම ඉද්දවල මැතිතුමන්ට අපි බොහොමත් ස්තුතිවන්ත වෙනවා දවසේ අපිත් එක්ක මේ සාකච්ඡාවට උතුමාගේ පැමිණීම අපිට ගෞරවයක්. තවත් දවසක අපි මුණ ගැහිලා කතා බහ කරමු. ඔබතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරන අවශ්‍ය බොහෝ වේවා. බොහොම ස්තුතියි අසංග, බොහොම ස්තුතියි තරංග. නැවත අපි හමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.